තෙරුවන්සරණයි සියලු දෙනාටම. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බෝසත් මාතා ඔන්ලයින් වැඩසටහන සමග සම්බන්ධ වී සියලු දෙනාටම ඒ වගේම ඒ වැඩසටහනට සම්බන්ධ වී සිටින සියලු දෙනාගේම පවුල්වල සියලු දෙනාටමත් ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාටමත් ලෝක වාසී සියලුම දෙනාටමත් තුන්ලෝ තලයේ වාසය කරන්නා වූ යම් තාක් සත්ව සමූහයක් ඇත්නම් ඒ සියලුම සත්වයන් හට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා, ආරක්ෂාව ලැබේවා, නිදුක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ වැඩසටහන අපි ආරම්භ කරමු. පින්වත්නි, අපි හැමදාම සුපුරුදු පරිදි සුළු වේලාවක් මෛත්‍රී වැඩිවීමෙන් අපි අපේ වැඩසටහන අපි ආරම්භ කරමු. අපි මේ මෛත්‍රී වඩන එක අපි ඊට වඩා අර්ථවත්ව සිදු කිරීම සඳහා මම ඒ මෛත්‍රී වැඩිම මෙත් වැඩිම සුළු වේලාවකට මේ පස්සට දානවා. පින්වත්නි, අපි සියලු දෙනාම මේ වෙනකොට ඒ දරුණු වසංගතය අප කරා ඇවිල්ලා ඉවරයි. එහෙම නැත්නම් බෝසත් මාතා ඔන්ලයින් වැඩසටහන සමග සම්බන්ධ වෙන ඒ සියලුම සමාජිකයන්ගේ පවුල් වලට සමාජිකයන් තුළට ඇතුල් වෙලා හමාරයි. ඒ නිසා විශේෂයෙන්ම මේ මොහොතේ අපි වර්ෂ ගාණක් තිස්සේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ කැවිලා කොරෝනා වසංගතයේ ලෝකයට පැමිණීමත් සමගම ඔන්ලයින් මාර්ගයෙන් නොකඩවා මේ දහම් රසය බෙදා ගැනීමේ ඒ කුසල කර්මය අපි නියැලෙනවා. එහෙමනම් පින්වත්නි, මම හිතනවා විශේෂයෙන්ම ගුරුවරුන්ගේ යුතුයකමක් මේ වැඩසටහනට සම්බන්ධ වී සිටින අයට මේ වැඩසටහන තුළින් යම්කිසි ආරක්ෂාවක්, ප්‍රතිකර්මයක්, ඖෂධයක් ලබා දෙන එක කියන එක. ඒ හේතුවෙන් අද දවසේ වැඩසටහනට වෙන් කරලා තියෙන කාලය මම ඔබ සැම වෙනුවෙන් ඒ ගැටලුවට යම් ආකාරයකට පැතිකඩක් විවර කරමින් සහනයක් ලබා ගන්නට පුළුවන් පැත්තක් විවර කරලා දෙන්නටයි සූදානම් වන්නේ. පින්වත්නි, විදසුන් වඩනකොට විශේෂයෙන්ම ලොකු ගුරුතුමා මා සමග දැන් සෑහෙන කාලයක් මා සමග ජීවත් වෙන්නේ. එතුමා ගැන විශේෂයෙන් අමුතුවෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්නට උවමනා නැහැ. එතුමා මේ ශ්‍රී සද්ධර්මයත් එක්ක පැය 24ම ගනුදෙනු කරමින් ගවේෂණය කරමින් උන්වහන්සේ සුවිශේෂී වූ මේ දහම් කරුණු උන්වහන්සේ මාහට ප්‍රකාශ කරනවා. ඒ නිසා පින්වත්නි, මේ ආර්ය මාර්ගයෙන් විදර්ශනා ඥාණයෙන් විදර්ශනාවෙන් මේ ලෝකයේ සමග ශ්‍රී සද්ධර්මයේ සමග විශ්ව ශක්තිය සමග සම්බන්ධ වෙනකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයට අමතරව කියන්නත් බෑ. චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලමත් තමයි තිබෙන්නේ. මේ විශ්වයේ විවිධ දේවල් අපට සංවේදී වෙනවා. ඒ හරහා විවිධ ධර්මතාවයන් විවිධාකාර විදිහට අපට අවබෝධ වෙන්න පටන් ගෙන තිබෙනවා. විශේෂයෙන්ම ලොකු ගුරුතුමාණන් වහන්සේට.
ඒ දහම් කරුණු ඔබට තේරෙන භාෂාවෙන් සරල කරලා ප්‍රකාශ කිරීමට තමයි මම අද උත්සාහයක් දරන්නේ. ඒ නිසා මේකේ අපට අදහා ගන්නට බැරි පැත්ත මම කතා කරන්නේ නැහැ. ඒ පැත්තෙන් ඔබට සරලව පැහැදිලි වෙන විදිහට කරුණු කීපයක් මේ සමග කතා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් මේ කොරෝනා වසංගතයට ආධ්‍යාත්මික ඖෂධය ඔබට ලබා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ පිළිබඳව පැහැදිලි කරද්දී ප්‍රධාන වශයෙන් මගේ පැහැදිලි කිරීම මම වර්ගීකරණයකට ලක් කරනවා. ප්‍රධාන වශයෙන් මේ වර්ගීකරණය මම කොටස් දෙකකට වෙන් කරනවා. ඒ තමයි භෞතික රැකවරණය සහ ආධ්‍යාත්මික රැකවරණය කියලා. ඒ කියන්නේ මේ වෛරසයෙන් අපි ආරක්ෂා වෙන්නේ කොහොමද? ඒ ආරක්ෂා වෙන්න තිබෙන විධි ක්‍රමයන් ප්‍රධාන කොටස් දෙකකට කඩනවා. භෞතික රැකවරණය සහ ආධ්‍යාත්මික රැකවරණය කියලා. ඒ ආධ්‍යාත්මික රැකවරණය මම තවත් කොටස් දෙකකට කඩනවා. චිත්ත ශක්තිය සහ කර්ම ශක්තිය කියලා. එතකොට මූලික වශයෙන් අපිට කතා කරන්න තියෙනවා පැති තුනක්. භෞතික රැකවරණය, චිත්ත ශක්තිය සහ කර්ම ශක්තිය කියන මාතෘකා තුන. දැන් පින්වත්නි, අපි කොහොමද මේ භෞතික රැකවරණය, චිත්ත ශක්තිය සහ කර්ම ශක්තිය මේ කොරෝනා වෛරසයෙන් බේරෙන්නට අපි භාවිතා කරන්න කියන එක පිළිබඳව අදහසක් දෙන්නට තමයි මා මේ අවස්ථාවේ උත්සාහවන්ත වෙන්නේ. පින්වත්නි, භෞතික රැකවරණය කියන්නේ මොකක්ද? මේ භෞතික රැකවරණය වමනා වෙන්නේ කොයි අවස්ථාවටද? පින්වත්නි, මේ කොරෝනා වෛරසය කියන එක, එහෙම නැත්නම් COVID-19 කියන එකත් ඒකේ තියෙන විවිධ ප්‍රභේද. මේ බාහිර ලෝකයේ ස්වභාවිකව හටගත්ත සිද්ධාන්තයක්. ස්වභාවිකවම කියලා මම මේ අවස්ථාවේ අදහස් කරන්නේ මිනිස් ක්‍රියාකාරකමක් නිසා නොවේ කියන අදහස නෙමෙයි. ඒක අපි පුද්ගලයෙකුට ගත්තාම ඒක මම නිසා හටගත් එකක් නෙවෙයිනේ. තම තමන් නිසා හටගත් එකක් නෙවෙයි මේක. මේක බාහිර ලෝකයේ හටගෙන තිබෙන එක. ඒ හට ගැනීම සඳහා මිනිසා උපකාර වුණා හෝ උනේ නැතුවා හෝ ඒ ගැන නෙවෙයි කතා කරන්නේ. දැන් ඒ වෛරසය අප තුල තියෙන එකක් නෙවෙයි, බාහිර ලෝකයේ තියෙන එකක්. විද්‍යාත්මකව හඳුනාගත් එකක්, විද්‍යාත්මකව විග්‍රහ කරගත් එකක්. දැන් පින්වත්නි, මේ වෛරසය බාහිර පරිසරයේ තියෙනවා. මේ බාහිර පරිසරයේ තියෙන වෛරසයේ විවිධ ක්‍රමවලින් අපේ නාසයෙන් හෝ උගුරෙන් හෝ ඇස් දෙකෙන් හෝ ඒ කුමන ආකාරයකින් හරි අපේ උගුර, කට, නාසය, පෙනහළු වලට ඇතුල් වෙනවා. ඒ ඇතුල් වීම දක්වා රැකවරණය ඇතුල් වෙනවා. ඇතුල් වෙලා අපේ පෙනහළු වල, උගුරේ වල තියෙන ශෛල සමග මෙයා සම්බන්ධ වීමක් හට ගන්නවා. ගනුදෙනු කරන්න පටන් ගන්නවා. sannivedana කටයුතු කරන්න පටන් ගන්නවා. පින්වත්නි, ඔය තැනට එනකන් අපි ඔතනින් ආරක්ෂා වීම සඳහා අපට අද වෛද්‍ය උපදෙස් ලබා දෙන, සෞඛ්‍ය උපදෙස් ලබා දෙන පිළිවෙත් ටික පිළිපැදීම තුළින් අපට ඔය පැමිණීම අවම කරගන්න පුළුවන්. මගේ දැනීම අනුව
ඒක 100%ක් වළක්වා ගන්න බැහැ කියන අදහසයි මට හිතෙන්නේ. මම වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒ දැනට තියෙන සෞඛ්‍ය උපදෙස් අනුව අපිට ඒක අවම කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ සෞඛ්‍ය උපදෙස් 100%ක් පිළිපැද්දත් මේ වෛරසය හැදීමේ සම්භාවිතාවයක් තියෙනවා කියන එක. නමුත් පින්වත්නි අපිට කරන්න තියෙන එතනේ සෞඛ්‍ය උපදෙස් ආරක්ෂා කිරීම. ඒ කියන්නේ මේ භෞතික රැකවරණය. භෞතිකව ශරීරය ආරක්ෂා කිරීමට සෞඛ්‍ය උපදෙස් ටික අපි නිසි පරිදි පිළිපදින්නට ඕන. දැන් පින්වත්නි මේ වෛරසය අපේ උගුරේ හෝ පෙනහළුවල හෝ කොහේ හරි තැනක අපේ ශරීරයේ සමග ස්පර්ශ වෙලා ශරීරයේ තියෙන ශෛල සමග මෙයා එකට අත්වැල් බැඳ ගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ ශරීරයට ක්‍රමානුකූලව මෙයා ඇතුල් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ඇතුල් වෙන්න පටන් ගන්නකොට එතන ඉඳලා තමයි අපේ ශරීරයේ අභ්‍යන්තර ප්‍රතිශක්තිකරණය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ. මේ අභ්‍යන්තර ප්‍රතිශක්තිකරණය සමග මේ වෛරසය මොකද කරන්නේ? සටන් කරනවා. මෙන්න මෙතෙන්දි සිද්ධ වෙනවා යුද්ධයක්. ප්‍රතිශක්තිකරණය සහ වෛරසයේ අතර යුද්ධයක් ක්‍රියාත්මක වෙනවා අපේ අභ්‍යන්තරේ. එතකොට මේ ප්‍රතිශක්තිකරණය අපට අපේ ශරීරයට ගන්නා වූ ආහාර ශරීර පෝෂණ පදාර්ථයන් අනුව ඒකත් විද්‍යාත්මක පැත්තක්. ඒ පැතිකඩ වලින් අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ ශක්තිය අපට වැඩි කරගන්න පුළුවන්. ඒ සඳහා විවිධ ඖෂධ වර්ග, ආහාර වර්ග අද වෛද්‍ය විද්‍යාත්මකව අපි හඳුනාගෙන තිබෙනවා. අපට උපදෙස් ලබා දීලා තියෙනවා අපේ භෞතිකව අපි කොහොමද අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්නේ කියන එක. ඒක හරියට පින්වත්නි යුද්ධයක් කරන අවස්ථාවකදී යුද්ධ සෙබළෙකුට හොඳ ශක්තිමත් තාක්ෂණයෙන් දියුණු අවි ආයුධ ලබා දෙනවා වගේ වැඩක්. මොකක්ද? අපට යුද්ධයකදී දැන් මෙතන යුද්ධයක් සිද්ධ වෙන්නේ. කවුද? ප්‍රතිශක්තිකරණය සහ වෛරසය අතර යුද්ධයක් සිද්ධ වෙනවා. මේ යුද්ධය සිද්ධ වෙනකොට මේ යුද්ධය කරන්නේ ප්‍රතිශක්තිකරණයේ පැත්තෙන් ඉන්නවා සෙබළු. සෙබළුට උවමනයි මේ දේ යුද්ධ කරන්නට හොඳට නූතන අවි ආයුධ. එන්නේ නූතන අවි ආයුධ අපිට ලබා දෙන්නේ එන්නේ ප්‍රතිශක්තිකරණය පද්ධති ප්‍රතිශක්තිකරණ වර්ධන කරන ක්‍රියාවලීන් හරහා. දැන් අපේ එන්නත ගත්තත් අපේ එන්නත කරන්නේ ඒකත් එන්නේ හොඳ දැවැන්ත වූ අවියක්. අපේ සෙබළුන්ට ලබා දෙනවා මේ සතුරාව කොරෝනා වෛරසය නැමැති සතුරාව පැමිණියට පස්සේ එයාව පරාජය කරන්න එයා සමග සටන් කරන්නට කියලා. ඒ නිසා පින්වත්නි මේ දේවල් මේ වෙනකොට අපට විවිධ මාධ්‍ය හරහා විවිධ උපදේශ ක්‍රම හරහා අපට බොහෝ වෙලාවට අපට ලැබෙනවා. ඒ නිසා අපි මුලින්ම එන්නේ ලැබෙනා වූ උපදේශ අපට හැකි පමණින් උපරිමයෙන් කරන්නට අපි වග බලා ගන්නට උවමනයි. ඒ වග බලා ගන්නකොට අපට මේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වීමක් වෙනවා. දැන් පින්වත්නි ඔන්න ඔතෙන්දී අපිට විවිධ විදිහට අපි ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙලා ඇතැම් විට ප්‍රතිශක්තිකරණය ජය ගන්නවා. වෛරසය පරාජය වෙනවා. රෝගය හොඳ වෙනවා. ඇතැම් විට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කඩා වැටෙනවා. කඩා වැටිලා වෛරසය ජය ගන්නවා. ඊට පස්සේ අපි රෝගාතුර වෙනවා. අවසානයේ අපි මිය පරලෝ යනවා. පින්වත්නි මෙන්න මේ දේ සිද්ධ වෙන්නේ තව ටිකක් විද්‍යාත්මකව පැහැදිලි කරනවා නම් මම දන්නා විදිහට මම අහලා දැකලා කියවලා තියෙන තොරතුරු අනුව මම කියන්නේ. නැතුව මම වෛද්‍යවරයෙක් නෙවෙයි. ඒ නිසා මේ කියන දේවල් අර යම් තව සංශෝධනය එන්න පුළුවන් තියෙන්න පුළුවන්. නමුත් මම දන්න විදිහට මම කියනවා නම් මේ වෛරසය නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රෝටීන් සහ තෙල් වලින්. තෙල් වර්ගයක් සහ ප්‍රෝටීන් එකතු වෙලා තියෙනවා. මේ වෛරසයේ මේ දේ ඇතුලේ
තිබෙනවා මේකේ සැකස්මක් තිබෙනවා. මං හිතන්නේ සැකස්මට විද්‍යාත්මකව කියනවා RNA කියලා. RNA පටියක් කියලා කියනවා. කියන්නේ මේ වෛරසය තුල තියෙනවා අපේ ශරීරයේ තියෙන ඇට සැකිල්ල තියෙනවනේ. එන්නේ ඇට සැකිල්ල වගේ සැකිල්ලක් තියෙනවා මේ වෛරසය ඇතුළේ. ඒක තමයි ඒ නමින් හඳුන්වන්නේ. දැන් මෙන්න මේ වෛරසය බාහිර ලෝකයේදී නිෂ්ක්‍රීයයි. හරියට අපි හිතමු බොංචි ඇටයක් අපි අර හදන්න තියෙන පැල කරන්න කියලා බීජ කියලා පැකට් එක ඇතුලේ දාලා සීල් කරලා තියෙද්දී පැලේ පැලවෙන්නේ නැහැ. හැබැයි ওই පැලේ අරගෙන කුඹුරට දැම්මට පස්සේ මඩට දැම්මට පස්සේ පැලවෙන්න පටන් ගන්නවානේ. අන්න ඒ වගේ මේ වෛරසය බාහිර ලෝකයේදී බොහොම අප්‍රාණිකව පවතිනවා. හැබැයි මේ අර අපේ ශරීරයේ අර ශෛලයක් සමග එකතු වීම සමගම හරියට අර ඒ බොංචි ඇටේ මඩට දැම්පුවාම පැලවෙන්න පටන් ගන්න යම්සේද අන්න ඒ වගේ මෙයා ඇතුලේ පැලවෙන්න පටන් ගන්නවා. ඒ පැලවෙන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? අපේ මේ වෛරසය ඇවිල්ලා අපේ ශරීරයේ උගුරේ තැම්පත් වෙනකොට අපේ ශෛලය මොකද කරන්නේ? එතන තියෙන ශෛලය විසින් අර තියෙන තෙල් පටලේ හෝ මොකක් හෝ මේ වෛරසය ඇතුළට රිංගනවා. ඒ කියන්නේ මේ දෙන්න එකතු වෙනවා. ඒ ඇතුළට වෙලා ඊට පස්සේ මේ වෛරසය මොකද කරන්නේ? මේ වෛරසය අපේ ශරීරයේ තියෙන අංශු වලින්ම තමයි වර්ධනය කරගන්නේ. අපිමයි මේක වැඩි දියුණු කරගන්නේ. වෛරසය ඇවිල්ලා වැඩි දියුණු වෙනව නෙවෙයි. වෛරසය ඇවිල්ලා අපේ අභ්‍යන්තරයට යනවා. ඊට පස්සේ අපේ අභ්‍යන්තරයේ තියෙන ශෛල මෙයාව ආදරෙන් සිප වැළඳ ගන්නවා. ආදරෙන් සිප වැළඳ අරගෙන මෙයාට ඕන විදිහට අපේ ඇතුලේ මේ වෛරසය මෙයා හදා ගන්නවා අපේ ශරීරයේ තියෙන ප්‍රෝටීන් අමුද්‍රව්‍ය විදිහට ලබා දෙනවා. ලබා දීලා මොකද කරන්නේ? මෙයා හදා ගන්නවා. මෙයා හදාගත්තට පස්සේ අර මම කිව්වේ අර ඇට සැකිල්ල වගේ එක සැකිල්ල මොකද කරන්නේ? මේ සැකිලි හදන්න පටන් ගන්නවා. සැකිලි හදන්න පටන්ගෙන මේ වෛරසය මේ ශෛල හරහා ක්‍රමානුකූලව විශාල ගම්මානයක් බවට පත් වෙනවා අපේ මේ සමස්ත ශරීරයෙන්. ඔන්නෝම ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. දැන් මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට අපි මේ ක්‍රියාවලියට එරෙහිව අපේ ශරීරයේ ඇතුලේ ඉන්න හමුදාව තමයි කවුද? ප්‍රතිශක්ති කරන්නේ. මේ හමුදාවේ කොටස් දෙකකට මම කැඩුවානේ ආයුධ සහ පුද්ගලයන්. කොටස් දෙකකට කඩන්න පුළුවන් අපිට. මේ ආයුධ තමයි මම කිව්වේ මොනවද? අපි මේ බාහිර ලෝකයෙන් ලබා දෙන જાති. ආයුධ ටික. එහෙනම් මේ පුද්ගලයා කවුද? මේ ආයුධ පරිහරණය කරලා හරි ඉලක්කයට විදලා හරියටම ඵලදායී විදිහට මේ ආයුධ ටික පාවිච්චි කරලා මේ සතුරා පරාජය කරන පුද්ගලයා කවුද? මෙන්න මේ පුද්ගලයා මම හිතන්නේ භෞතික විද්‍යාත්මකව තාම හොයාගෙන නැහැ කියන එක. මෙන්න මේ පුද්ගලයා තමයි මේ පුද්ගලයා ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. එහෙමනම් අපි භෞතිකව අපි වෛද්‍යවරු දෙන උපදේශ ටික ඒ විදිහට පිළි අරගෙන ඒ කටයුතු ටික කරගෙන අපි කොහොමද එතනින් එහාට අපි මේ වෛරසය සමග අපි සටන් කරන්නේ? විශේෂයෙන්ම ආධ්‍යාත්මික ගමනක් යන බවුන් වඩන අය ගාව සුවිශේෂී ඖෂධයක් තියෙනවා. එන්නේ ඖෂධය තමයි මම අද දවසේ ඔබට හඳුන්වලා දෙන්න යන්නේ. පින්වත්නි, දැන් එන්නේ පුද්ගලයා හමුදා සෙබලා පින්වත්නි මම මේ සමුදා සෙබලා කොටස් දෙකකට කඩනවා. මෙන්න මේ හමුදා සෙබලාට තමයි මේ අපි ආධ්‍යාත්මික රැකවරණය ලබා දෙන්නට ඕන. කාටද? මෙන්න මේ සෙබලාට අපි ලබා දෙනවා ආධ්‍යාත්මික රැකවරණය. එතකොට මේ සෙබලාට ආධ්‍යාත්මික රැකවරණය අපි අරන් දෙන්නේ කොහොමද? ආධ්‍යාත්මික රැකවරණය අරන් දෙන්න පුළුවන් අපේ චිත්ත ශක්තිය හරහා සහ කර්ම ශක්තිය හරහා. එහෙනම් මම අද කතා කරන්නේ ඔබට ඒ පිළිබඳව කොහොමද අපි ඒක ක්‍රියාත්මක වෙන්නේ කියන එක.
පින්වත්නි අපේ මේ චිත්ත ශක්තිය සහ ප්‍රතිශක්තිකරණය ශක්තිය පිළිබඳව අපේ ආධ්‍යාත්මික ශක්තිය සහ ප්‍රතිශක්තිකරණ ශක්තිය පිළිබඳව පින්වත්නි මම තවදුරටත් මගේ පරිශ්‍රණ ආධ්‍යාත්මික පරිශ්‍රණය මම කරගෙන යනවා. මට දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව දැනට මට ප්‍රත්‍යක්ෂ වී පවතිනා වූ දේවල් අනුව අපේ මේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අර ආයුධ ටිකට අමතරව සෙබලා මේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න පුළුවන්. තවදුරටත් ශක්තිමත් කරන්න පුළුවන්. මේ ප්‍රතිශක්තිකරණයේ නියම ආකාරයට යොදා ගන්න පුළුවන්. අපේ චිත්ත ශක්තිය හරහා කර්ම ශක්තිය හරහා. එහෙම නැත්නම් ආධ්‍යාත්මික රැකවරණයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තව සරල විදිහට කිව්වොත් අර සෙබලා අපි පුරුදු කරන්නට ඕන, ට්‍රේන් කරන්නට ඕන. එයාට උවමනා හැකියාවන් ටික ලබා දෙන්නට ඕන. ඒ ප්‍රතිශක්තිකරණ දේහයට එහෙම නැත්නම් අපි ඔකට කියනවා තවත් විදිහට ගත්තොත් සුදු රුධිරාණු කියලානේ කියන්නේ. white blood cells. එතකොට white blood cells නිෂ්පාදනය කරන තැන නිෂ්පාදනාගාරය අපි තව ශක්තිමත් කරන්නට ඕන. ශක්තිමත් කරලා ශක්තිමත් ප්‍රතිශක්තිකරණයක් එහෙම නැත්නම් white blood cells ටිකක් අපි ගන්නට උවමනයි. මේක විද්‍යාත්මකව මට කියන්න තේරෙන්නේ නැහැ. නමුත් එහෙම ක්‍රියාවලියක් සිදු වෙනවා. අපිට ඒක තව පරිේශණය කරලා ගවේෂණය කරලා අවබෝධ කරගන්න තියෙන පැත්තක්. නමුත් ඒක අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගන්නකම් ඉන්නේ නැතුව ඉඳලා නෙවෙයි මේ අවස්ථාවට කියන්න ඕන නිසා මම කතා කරනවා අපිට ඉදිරියේදී ගැන පරිශීලනය කරගන්න පුළුවන් වෙනවා. දැන් පින්වත්නි අපි කොහොමද මේ සෙබලාම අපි ට්‍රේන් කරන්නේ? සෙබලට පින්වත්නි කොටස් දෙකක් තියෙනවා. සෙබලව පුරුදු කරන්න. සෙබලගේ කායික ශක්තිය සහ කායික නම්‍යශීලීත්වය. නැත්නම් කායික කුසලතා සහ මානසික කුසලතා වර්ග දෙකක් තියෙනවා. මෙන්න මේ කායික කුසලතා සෙබලාගේ කායික කුසලතා මම මානසික ශක්තිය විදිහටත් මෙතන කියනවා. පැටලෙන්න පුළුවන් මොකද උතන කය ගැනනේ කතා කරන්නේ. පැටලෙන්න පුළුවන් පටල ගන්නේ නැතුව මම සෙබලා කියලා කිව්වේ කවුද? අපි සෙබලා කියලා කිව්වේ ආධ්‍යාත්මික රැකවරණය. එතකොට මේ සෙබලා උපමා කරලා ගත්තොත් ආධ්‍යාත්මික රැකවරණය කොටස් දෙකකට කඩන්න පුළුවන්. සෙබලාගේ කායික සහ මානසික කියන එක. එතකොට කායික පැත්ත ගත්තාම අපිට ගන්න පුළුවන් එයාව කායිකව අපි පුරුදු කරන්නට ඕන. දරා ගැනීමේ හැකියාව විවිධ හැකියාවන් අපි පුරුදු කරන්නට ඕන. ඒක චිත්ත ශක්තිය විදිහට ඒ වගේම ඒ සෙබලාට පුළුවන් වෙන්න ඕන හොඳ මානසික ශක්තියක් තියෙන්නට ඕන. කායික ශක්තිය, මානසික ශක්තිය. ඒක මම කතා කරනවා කර්ම ශක්තිය විදිහට. පැටලෙන්න පුළුවන් ඒ උදාහරණයෙන් ඒ හින්දා උදාහරණයත් එක්ක ගලප ගන්න දඟලන්න එපා වෙලී. පින්වත්නි මේ චිත්ත ශක්තිය මොකක්ද? පින්වත්නි මේ අපේ ශරීරයේ සියල්ලම හැම ශෛලයක්ම මේක චිත්තානුපස්සනාව සහ කායානුපස්සනාව වඩපු කෙනාට මේක සංවේදී වෙන දෙයක්. මේ කයේ තියෙන සෑම ශෛලයක්ම ශෛලයක්ම අපේ සිත සම්බන්ධයි. අපි මේ සෑම ශෛලයකටම අපේ හිත සම්බන්ධයි. කෝටි ප්‍රකෝටියක් ශෛල තියෙනවා මේ සෑම ශෛලයක් එක්කම මේ හිත සම්බන්ධයි. මේ හිත මුල් වෙලා තමයි මේ ශෛල නිර්මාණය කරගන්නේ. ශෛල පමණක් නෙවෙයි පින්වත්නි මේ ශරීරයේ තියෙන යම් තාක් දේවල් හටගෙන තියෙනවා නම් ඉන්ද්‍රියයන් වෙන්න පුළුවන්. ස්නායු පද්ධතිය වෙන්න පුළුවන්, නහර වෙන්න පුළුවන්, මස් වෙන්න පුළුවන්, ඇට වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම නිර්මාණය කරන තැන නියමුවා විදිහට ඉන්නේ අපේ හිත. ඒ පිළිබඳව වෙනම කතා කරන්නට ඕන එකක්. ඒ නිසා ඒ ගැන මම දීර්ඝව දැන් කතා කරන්නේ නැහැ. අපේ අභ්‍යන්තරයේ සිදුවෙන්නා වූ භෞතික ක්‍රියාවලිය වෙනස් කරන්න පුළුවන් අපේ සිතට. භෞතික ක්‍රියාවලිය අපිට වෙනස් කරන්න පුළුවන් හිතට. ඔකට හොඳම උදාහරණ තමයි කෑම. අපි අකමැති කෑමක් කෑවොත් අපිට දිරවන්නේ බඩ එකක්ම හැදෙනවා.
අකමැත්තෙන් කෑවා. අපට අප්‍රසන්න දෙයක් වුණොත් මොකක්ද වෙන්නේ? අපට බලන්න අපිට ඔක විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්. කොහොමද අපට අපේ මේ ආහාර ජීර්ණ පද්ධතියේ ඒ අදාළ ප්‍රතික්‍රියා ආහාර දිරවීමට උවමනා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වෙන්නේ කොයි අවස්ථාවේදී? ආහාරයක සුවඳ සහ ආහාරයක වර්ණයේ හැඩ කියන්නේ ඇසෙනුයි නහයනුයි තමයි මුලින්ම අපේ ශරීරයේ උවමනා ඒ ආහාර ජීර්ණයට උවමනා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. අපට ලස්සනට ආහාර වේලක් දැක්කොත් අපි කැමති ප්‍රියමනාප ආහාර වේලක් දැක්ක ගමන් අපේ අභ්‍යන්තර ශරීරයේ පටන් ගන්නවා ඒ ආහාර දිරවන්න උවමනා වෙන ක්‍රියාවලිය අභ්‍යන්තරයෙන් පටන් ගන්නවා. ඒ ආහාර ටික ලබා ගැනීමේ ක්‍රියාවලිය පටන් ගන්නවා. ඒක තමයි රස. එහෙම නැත්නම් ඔබ කැමතිම කෑමක් දැක්කොත් බඩගිනි වෙනවා. බඩගිනි නෑ කියන අය මොකද කරන්නේ? Taman රසම දෙයක් දැක්කොත් බඩගිනි වෙනවා. ඒ වගේම තමයි සුවඳ. නාසයේ සුවඳ දැක්කට පස්සේ මේ බඩ ජීර්ණ පද්ධතිය සකස් වෙනවා ආහාර ලබාගෙන දිරවන්න. එතකොට ඔය දෙකම මේ ශරීරයට අපේ ආහාර ජීර්ණ පද්ධතියට කොහෙන්ද ගියේ පණිවිඩේ? ආහාර ජීර්ණ පද්ධතියේ අදාළ එන්සයිම හෝ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න කවුද මේ පණිවිඩය දුන්නේ? දැන් මෙන්න මෙහෙම දෙයක් වෙනවා මේක නිෂ්පාදනය කරන්න කියලා. ඒ පණිවිඩය දුන්නේ අපේ ඇසෙන් ගත්තට පස්සේ පණිවිඩේ ඇසෙනොත් නාසයෙන්ොත් යන්නේ අපේ හිතට. හිත තමයි ඊට පස්සේ ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතියට කියන්නේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා ඔබ කැමති දෙයක් දැන් මේකට සූදානම් වෙන්න කියලා. ඒ අනුව තමයි මේ අභ්‍යන්තර ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඔය වගේ ඕන තරම් අපිට උදාහරණ ගන්න පුළුවන් මේ ඒ වෙලාවට තමයි මේ හිත අපේ ක්‍රියාවලියට දැවැන්ත බලපෑමක් සිද්ධ වෙන්නේ. අපි බය වුණාම අපේ මොකද්ද වෙන්නේ? අපි බයටපත් වුණාට පස්සේ අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට මොකද්ද වෙන්නේ කියන එක අපි දන්නවනේ. සමහර විට ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන්, රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්, විවිධ දේවල් නේද? සමහර වෙලාවට අපිට මූත්‍රා යන්න පුළුවන් බය වැඩිම වුණාම. බය වැඩිම වුණාම අපි සිහි නැති වෙන්න පුළුවන් නේද? මේ වගේ අපේ සිතේ ක්‍රියාකාරීත්වයේ ඍජුවම අපි මේ ශරීරයට තියෙනවා. තැම්පින්වත්නි මෙන්න මේක අපි පාවිච්චි කරන්නට ඕන මෙන්න මේ වෙලාවේ. අපි බුද්ධිමත්ව අපි පාවිච්චි කරන්නට ඕන ඔන්න ඔය ක්‍රියාවලිය හරහා අපි හිත කොහොමද හිත මෙන්න මේ ක්‍රියාවලිය හරහා අපේ ශරීරයට අපි බලපෑමක් කරලා අපේ ශරීරයේ කොහොමද එන්නේ අපේ තියෙන ශෛල වලින් අපේ මේ වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වෙන්න සත්‍යයක් අපි නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක. අන්න ඒකට අපි තමයි මේ චිත්ත ශක්තිය භාවිතා කරන්නේ. ඉතින් පින්වත්නි මෙන්න මේ චිත්ත ශක්තිය ගැන කතා කරනකොට බුද්ධ දේශනාවට අවධානය යොමු කරනවා දැන්. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා. පින්වත්නි මෙන්න මේ බලන්න අපි කතා කරන දේ ගැන කතා කරන්නේ. සිතින් කයින් වචනයෙන් සිදුවෙන්නා වූ හොඳ හෝ නරක දේවල් ගැන කතා කරන්නේ. මූලික වෙන්නේ කවුද? මනස. මූලික වෙන්නේ මනස. මනෝ පුබ්බං ගමා ධම්මා. මනස තමයි මේකට පළවෙනියෙන්ම සැරිසෙන්නේ. මනස තමයි හැම දෙයකටම පළවෙනියෙන්ම කටයුතු කරන්නේ. එහෙමනම් පින්වත්නි මෙන්න මේ ධර්මතාවය අපි අද වෙනකොට හඳුනාගෙන තියෙනවා බොහෝ දුරට. 100%ක් නැති වුණාට අපි බොහෝ දුරට දැනගෙන තියෙනවා හිත තමයි මේකෙන් ක්‍රියාත්මක වෙන්නේ ඉස්සල්ලාම කියන්නේ. එහෙමනම් පින්වත්නි අර වෛරසය ඇවිල්ලා අපේ උගුරේ හෝ පෙනහළු වල ඇවිල්ලා තැම්පත් වෙනකොට අපේ ශෛල එයාව සිප වැළඳ ගැනීම සඳහා හරි එහෙනම් මෙයාව බාර ගන්න කියන දේ අපේ ඒ ශරීරයේ විවර වෙන්නේ හරියට රස ආහාරයක සුවඳ දැනුණාම රස ආහාරයක වර්ණය දැනුණාම බඩගින්නේ හටගන්නේ යම්සේද ශරීරයේ අර ඒ අදාළ දිරවීම සඳහා බඩගිනි වීම සඳහා ශරීරයේ අදාළ ප්‍රතික්‍රියාවන් සිදු වෙන්නේ යම්සේද ඒ වගේ නියෝගයක් අපේ හිත සාමාන්‍ය හිත මෙන්න මේ ශෛලයට ලබා දෙනවා. මේ ශෛලියේම තියෙනවා හැකියාවක් ශෛලයට ලබා දෙනවා. ලබා දුන්නාට පස්සේ මොකද කරන්නේ? මෙයා මේ ශෛලයේ ටික සිප වැළඳගෙන මෙයා හදන්න පටන් ගන්නවා. ඔන්න ඔය තැන අපි වහගන්නේ කොහොමද? මම මේකට කියනවා
අපි දැන් ඉගෙන ගන්න යන්නේ මොකක්ද? සිත ලොක්ඩවුන් කරගන්නේ කොහොමද කියන එක. සිත ලොක්ඩවුන් කරගැනීමේ ක්‍රියාවලියක් මේ තුල තිබෙනවා. ඒ නිසා මම හැමෝටම අවධානය යොමු කරනවා. මෙන්න මේ සිත ලොක්ඩවුන් කරගැනීමේ ක්‍රියාව Taman විසින්ම හඳුනා ගන්න බලන්න. මේ සිත ලොක්ඩවුන් කරගත්තට පස්සේ මේක මේ අපිට කරන්න පුළුවන් අවධි දෙකක් තියෙනවා. වෛරසය ඇවිල්ලා නැත්තම් එන්න කලින්ම අපිට සිත ලොක්ඩවුන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ උගුරට එන්නේ නැතුව නෙවෙයි ඈ. නාසයට එන්නේ නැතුව නෙවෙයි. ඒවට අපි සෞඛ්‍ය උපදේශ අපි ඒකන කතා කරලා ඉවරයි. අපි ලොක්ඩවුන් කරගත්තට පස්සේ එනවා. නමුත් එයාට වර්ධනය වෙන්න දෙන්නේ නැහැ. එයා ඒ එන තැනම අපට ප්‍රතිශක්තිකරණයට පුළුවන් ඒව මරලා දාන්න. ඒ ශක්තිය අපි දෙන්නට ඕන. අපි හිත හරහා ඒ හැම ශෛලයක්ම බල ගන්නවලා තියන්නට ඕන. විශේෂයෙන්ම අපිට ඔය ආසාදිත වෙන ප්‍රදේශයේ ශරීරේ එතන තියෙන දේවල් බල ගන්නලා තියන්නට ඕන. ඒ වෛරසය එනවත් සමගම හරියට ඒ වෛරසයේ ගින්දරකට එනකොට ගින්දරේ පිච්චිලා යන්නේ යම්සේද එන්න ඒ වගේ බල ගැන්වීමක් අපිට කරන්න පුළුවන්. හැබැයි ඒ අපේ චිත්ත ශක්තියේ ප්‍රබලත්වයේ අනුව තමයි. හැබැයි අපිට ඒ නිසා අපි ඒක දැනගෙන අපිට පුළුවන් විදිහට අපි ඒක පාවිච්චි කරමු. අපිට ඒ හින්දා හැමෝටම අඩු වැඩි වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. අපි හැමෝම ඔක 100%ක් පාවිච්චි කරන ක්‍රමය දන්නේ නැහැනේ. අපි ඔක උපරිම පාවිච්චි කරමු. Taman දන්න විදිහට උපරිම පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා අපි එතෙන්දිම අපිට පුළුවන්. අපි ඇතුළට ආවයි කියමුකෝ. ඇතුළට ඇවිල්ලා නම් දැන් අපි මොකද කරන්න තියෙන්නේ? එතනින් එහාට සිදුවෙන වර්ධනය අපි ආපහු ඉක්මනට ඒ ප්‍රාන්තය ලොක්ඩවුන් කරගන්න. ඒ පළාත අපි ලොක්ඩවුන් කරගන්නවා. ලොක්ඩවුන් කරගෙන එතන ඉඳලා අපි ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා මෙයාට. අපට අර ඖෂධ ක්‍රම වලින් එහෙම හොඳ ආයුධ ලැබෙනවා. අපි මේ හිත පාවිච්චි කරලා අපි එතනින් එහාට ඒක පරාජය කරන්න පටන් ගන්නවා. දැන් පින්වත්නි මෙන්න මේ දේ අපි මෙන්න මේ මෙතන ක්‍රියාවලිය හොඳට අපි තේරුම් ගන්නට උත්සාහවන්ත වෙන්න ඕන. දැන් චුට්ටක් මට ඇතුළට යන්න වෙනවා මේක පැහැදිලි කරන්න. සමාවෙන්න ඕන අද මම වැඩිපුර කාලය ගනිමි. පින්වත්නි අපි කොහොමද දැන් මේ දේ කරන්නේ? දැන් අපි හිත දිහා බලන්න. මේ ලෝකය හැමතැනම හැදිලා තියෙන්නේ ධන ඍණ වලින්. ලෝකේ හැම දෙයක්. අපේ හිත හැදිලා තියෙන්නේ අපේ මේ ශරීරය හැදිලා තියෙන්නේ ධන ඍණ වලින්. හිත හැදිලා තියෙන්නේ ධන ඍණ වලින්. ඒ නිසා ධන ඍණ කියන එකට මම කියනවා ආකර්ෂණය සහ විකර්ෂණය කියලා. ඉතින් ඔය ආකර්ෂණය සහ විකර්ෂණය කියන්නේ මොකද්ද? ග්‍රහණය කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම. ග්‍රහණය කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම. මෙන්න මේ දෙකෙන් තමයි මේ දේවල් හැදිලා තියෙන්නේ. එතකොට මේ අපේ හිතෙත් අපි කරන්නේ මොකද්ද? ග්‍රහණය කිරීම සහ ප්‍රතික්ෂේප. අපි ඒකට ඕක තව දහම් වචන වලින් අපි කතා කරනවා. කෙලෙස් ආශ්‍රිතව කතා කරනකොට රාග, දේශ, මෝහ ගැන අපි කතා කරනවා. ඇලීම සහ ගැටීම නේද? අපි ඇලීම සහ ගැටීම කියලා කතා කරනවා තමයි. එහෙමනම් මෙන්න මේ හිතේ අපේ තියෙනවනේ ඇලීම සහ ගැටීම කියන එක. මේක ස්වභාවයෙන්ම අපේ හිතේ තියෙන ස්වභාවය. ඒක අපේ පදනම වෙලා තියෙන්නේ. ජීවියාගේ මේ සමස්ත ලෝකයේම පදනම ඔන්න ඕක. එතකොට ජීවියා විදිහට අපෙත් පදනම ඔන්න ඕක. අපිත් මේ ඇලීම ගැටීම කියන පදනමෙන් තමයි මේ ජීවිය හැදිලා තියෙන්නේ. එතකොට අපි හිතත් හැදිලා තියෙන්නේ ඇලීම ගැටීම කියන දෙයින්, අපේ ශරීරයත් හැදිලා තියෙන්නේ ඇලීම ගැටීම කියන දෙයින්. එහෙම නැත්නම් ඒ නිසා ග්‍රහණය කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම. දැන් අපේ හිතේ තියෙනවා ඔය ග්‍රහණය කිරීම ගැන මම කතා කරන්නේ. ග්‍රහණය කිරීම කියන්නේ තෘෂ්ණාව. හරිද? ග්‍රහණය කිරීම කියන අපේ වචනෙන් අපි කතා කරන්නේ තෘෂ්ණාව. එතකොට අපේ හිත මේ තෘෂ්ණාව කියන එක පදනමනේ. එතකොට මේ පදනම මූලික වෙලා තමයි මේ ශරීරයම හැදිලා තියෙන්නේ. මේ ශරීරයම හැදිලා තියෙන්නේ අපි ග්‍රහණය කරගන්න පුළුවන් වෙන විදිහට. හරිද? ග්‍රහණය කරගන්න තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ. ග්‍රහණය ඒ වගේම ප්‍රතික්ෂේප කිරීමක් තියෙනවා. නමුත් මම මේ වෙලාව කතා කරන්නේ ග්‍රහණය කිරීම සම්බන්ධ. එතකොට මෙන්න මේ හිතේ තියෙන ඒ ග්‍රහණය කිරීමේ හැකියාව යමක් ග්‍රහණය කිරීමේ හැකියාව අපි මොකද කරන්න ඕන? එන්නේ හැකියාව අපි හඳුනාගෙන අපි ඒක මම ආධ්‍යාත්මික පැත්ත ගැන කතා කරද්දී තව දීර්ඝව කතා කරනවා. අපි පුළුවන් වෙන්නට ඕන මෙන්න මේ හිතෙත් ඒ ස්වභාවය තියෙන නිසා අපි අද සූදානම් වෙන්නට ඕන මේ වෛරසය ප්‍රතික්ෂේප කරන්න. ස්වභාවික තත්ත්වය තමයි ග්‍රහණය කිරීම. ඒ කියන්නේ වෛරසය අපේ ළඟට ආපුවාම අපි සිප වැළඳ ගැනීම.
මේක අපිට මොලේට පණිවිඩයක් ගිහිල්ලා මොලේ හරහා තමයි මේ අපේ අර වෛරසය ආවට පස්සේ වෛරසය ඇවිල්ලා අපේ සෛලයට වදිනකොට මේ පණිවිඩේ මොලේට යන්නේ. ඊට පස්සේ මොලෙන් තමයි කියන්නේ හරි ඔය සෛලේ විවෘත කරලා සෛරය ඇතුළට ගන්න කියලා මොලෙන් කියන්නේ. මොලේ පාලනය කරන්නේ කවුද? මොලේ පාලනය කරන්නේ හිත. එතකොට ස්වභාවිකව සිද්ධ වෙන්නේ ওই ක්‍රියාවලිය. දැන් අපි කොහොමද අපි කල්පනා කරන්නට ඕන මෙන්න මෙතන මේ තියෙන ක්‍රියාවලිය අපේ දැන් අපි හිත ශක්තිමත් කරගෙන ඒකට ප්‍රතික්ෂේප කරන මේ වෛරසය ප්‍රතික්ෂේප කරන ක්‍රියාවලියකට අපි එන්නට ඕන. දැන් ඔබ ඒක මොකද කරන්න තියෙන්නේ? විශේෂයෙන්ම මේක අපිට ප්‍රතික්ෂේප කිරීමට නම් අපි ඉස්සල්ලාම් කරන්න ඕන සතර අගතියෙන් අපි මිදෙන්නට ඕන. ඡන්දය, දේශය, බය, මෝහය කියන එක. මේ ඡන්දය, ද්වේෂය, බය, මෝහය කියන ආධ්‍යාත්මික පැත්තට සම්බන්ධ වෙන්නේ මේක විග්‍රහයට. ඒ නිසා ඒකේ වචනේම මම මෙතෙන්දිත් පාවිච්චි කරනවා. ඒකට මට ඒක ලේසි පැහැදිලි කරන්න. ඡන්දය, චිත්තය, බය, මෝහය. මෙන්න මේ දෙයින් අපි නිදහස් වෙන්නට ඕන. ඉතින් මම මේ ගැන චුට්ටි පැහැදිලි කිරීමක් කරන්නම්. විශේෂයෙන්ම අපට ඡන්දය කියලා කියන්නේ මොකද්ද? ඉස්සල්ලාම අපට මේ ජීවිතයට ඇති දැඩි තෘෂ්ණාව. ජීවත් වීමට ඇති දැඩි තෘෂ්ණාව. එහෙම නැත්නම් ජීවත් වීමට ඇති දැඩි ආසාව. හරි මේ ආසාව වැඩි වෙන්න මොකද වෙන්නේ? බය කියන එක වැඩි වෙනවා. හරි මගේ මේ ජීවිතයේ තියෙන ආසාව, තමන්ගේ ජීවිතයේ තියෙන ආසාව මම එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ඒක අනිත් කාසිය අනිත් පැත්ත තමයි මරණයට ඇති බය. හරිද? ජීවිතයේ තියෙන මම මැරුණොත් මොකද වෙන්නේ? මට මොකද වෙන්නේ? මගේ දෙමව්පියන්ට මොකද වෙන්නේ? මගේ ස්වාමියාට බිරිඳට මොකද වෙන්නේ? මගේ දරුවන්ට මොකද වෙන්නේ? අන්න ඕක තමයි මූලිකවම වෙන්නේ. දේපල වලටත් වඩා පුද්ගල බද්ධව මේක අපට එන්නේ. මේවා වුණා කියලා එකට ඒවා අපි යම් මට්ටමකට අයින් කරන්න පුළුවන්. විශේෂයෙන්ම දෙමව්පියන්ට තමන්ගේ දරුවන් ගැන. මම නැති වුණොත් දරුවාට මොකද වෙන්නේ? ඒ හරහා තමන්ට ජීවත් වීමට දැඩි ලෝභකමක් එනවා. මේක හරියට තේරුම් ගන්නට ඕන. මේ ජීවත් වීමට උවමනා දේ අපි නිවැරදිව පාවිච්චි කරන්නට ඕන. ඒක අගතියෙන් තොර වෙලා. මොකද ඔතන තියෙනවා ඡන්දය කියලා මේ කතා කරන්නේ අගතියක් විදියට. ඡන්දය අනිත් පැත්තටත් ඕන. ඒ හින්දා මේක හරියට බුද්ධිමත්ව පාවිච්චි කරන්නට ඕන. අගතියක් විදියට ඡන්දේ කතා කරපු ගමන් මොකද්ද වෙන්නේ? ඒක නිසා ඔබ බයක් ඇති වෙනවා. දැඩි බයක් ඇති වෙනවා. බය ඇති වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? අපේ මනස අපි අනිවාර්යයෙන්ම අපිට හිතන්න බැරි වෙනවා. අපිට හිතීමේ අවස්ථාව දෙන්නේ නැහැ. මනසේ තියෙන අර ශක්තිය සම්පූර්ණයෙන්ම බිඳෙනවා. බය කියලා කියන්නේ ශක්තිය එක සනේයකින් ප්‍රහීන කරන දැවැන්ත වූ අකුසල කර්මයක්. එහෙම නැත්නම් දැවැන්ත වූ ඍණාත්මක මානසික ස්වභාවයක්. මෙන්න මේ බය කියන දේ ආපු ගමන් අපේ මොකද්ද ඇති වෙන්නේ? ඡන්දය, ද්වේෂය, බය, මෝහය. දේශය ගැන මම වැඩි කතා කරන්නේ නැහැ. දේශය ගැනත් එන්න පුළුවන්. අපිට දීර්ඝව කතා කරනවා නෙමෙයි. ඊට පස්සේ මෝහය කියන්නේ Tamanට මොකක්ද දැන් මම කරන්න ඕන කියන එක තේරෙන්නේ නැහැ. මෝහය. මෙන්න මේ තැනින් අපි මිදෙන්නට ඕනයි. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්නට ඕන. ඔබ මේක මෙතනින් මම මේකට අහු වෙන්නේ නැහැ. මම බයටපත් වෙන්නේ නැහැ. මම මේ සතුරාව පරාජය කරනවා. මගේ චිත්ත ශක්තියම හරහා මම මේ දේ කරනවා. හිත තුලින් අබමල් රේණුවකවත් ඉඩක් දෙන්න එපා. හිතට දැනෙන්න අරින්න සතුරාට දැනෙන්න අරින්න එපා ඔබ බය වෙලා ඉන්නේ කියලා. සතුරාට දැනෙන්න අරින්න එපා ඔබ දුර්වල කෙනෙක් කියලා. සතුරාට දැනෙන්න අරින්න එපා ඔබ කම්පණයටපත් වෙලා ඉන්නේ කියන එක. ඒ தත්ත්වයටපත් වුණොත් එහෙම මොකද්ද වෙන්නේ? මේ සතුරා අපිව ඉක්මනට ගිල ගන්න. ඒ නිසා ඊටාත්ම හොඳ දේ තමයි. ඊටාත්ම හොඳ දේ තමයි. හරියට උදාහරණයක් විදිහට කියන්න. ඔබට එනවා ඉස්සරහට හපන්න බල්ලේ. මේක හැම වෙලේම අදාළ වෙන්නේ නැති වෙනවා. ඔබ බල්ලෝ දිහා බලන්නකෝ. බල්ලෙක් තව බල්ලෙකුට බුරනකොට මොකද කරන්නේ? දෙන්නම එකෙකුට එකව හපෙන්න දෙන්නම දත් මිටි කහගෙන රවාගෙන ඉන්නවා මූණට මූණ. දුවන්න යන්නේ නැහැ. එතකොට හිමීට දෙන්නම ඒකල්ල දෙන්නම දැනගන්නවා දෙන්නම අරයත් බලගතුයි බයයි යුද්ධ කරලා හරියන්නේ නැහැ. එයාගේ ප්‍රතිචාර එනවා කියලා ඊට පස්සේ හිමීට දෙන්නම කැලිවිලා යනවා. හැබැයි එක බල්ලෙක් දුවන්න පටන් ගත්තොත් මොකද කරන්නේ? අනිත් එක ඇවිල්ලා
එලවලා හපලා දානවා. ඒ නිසා අන්න ඒ වගේ දෙයක් වෙනවා මෙන්න මේ යුද්ධෙදී. මෙන්න ඒ නිසා ආධ්‍යාත්මික ශක්තියෙන් අපි චිත්ත ශක්තිය ලබා ගන්නට නම් ඔබ අද පුළුවන් ඔබ මේ දේ නැති කරන්න. බය නැති කරන්න. මොකද්ද කරන්න තියෙන්නේ? ආධ්‍යාත්මික ශක්තිය උපයෝගී කරගන්න. ඔබ තුනුරුවන්ට හරියට සරණ යන්න. එතකොට මෙන්න මේ දේ ඔබට පුළුවන් අපිට මේ ආධ්‍යාත්මික ශක්තිය ඇති කරගන්න. ආධ්‍යාත්මික ශක්තිය අද මේ වෙලාවේ ඔබ හිතන්න ඕන. මේ වෙලාවෙම ඔබ හිතන්නට ඕන මම ඊට පස්සේ මගේ ආධ්‍යාත්මික ශක්තිය හරහා මම මගේ අර ශෛල අනිත් දේවල් අනිත් ආයුධත් ඔක්කොම එකතු කරගෙන මම මේ දේ පරාජය කරනවා කියන එක අරගෙන ඒ ගැනම හිතන්න. මේකට හොඳට උවමනයි තමන්ගේ අපි මම බුදු වචනෙන් කතා කරොත් කායානුපස්සනාව හා චිත්තානුපස්සනාව. ඒ කියන්නේ අපි සතර සතිපට්ඨාන කියලා තියෙන විදිහට නෙවෙයි. අපි සතිමත් බව ඇති කරගන්නට ඕන. හොද්දට සතිමත් බව ඇති කරගන්නට ඕන. හොද්දට සතිමත් බව ඇති කරගෙන හැම වෙලේම alert එකේ කියලා කියන්නේ. හැම වෙලේම අපේ හිතයි කයයි දෙන්න තියානින්න ඕන යුද්ධ ප්‍රකාශ කරන්න. යුද්ධ කරනවා. දැන් මොනම හේතුවකටවත් මම මේකට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. මම ඒ තැනම අපි ඉන්නවා. තමන්ගේ හිත ගලක් කරගෙන මනස ගලක් කරගෙන හරියට අපි ඉන්නවා. එහෙම නැත්නම් ආරක්ෂණ රැකවලල්ලක් තුල අපේ කයයි සිතයි දෙක තියලා තියෙනවා. වෛරසය ආවට ඔබට හානි කරන්න බෑ. වෛරසයට තවදුරටත් වැඩෙන්න බෑ. එන්නේ ඒ නිසා පින්වත්නි මේ චිත්ත ශක්තිය පාවිච්චි කිරීම සඳහා ඔබ කටයුතු කරන්න කියන එක මම කරුණාවෙන් බැගාපත්ව ඉල්ලා සිටිනවා. මෙන්න මේ දේ අපි හරියට උත්සාහවන්ත වෙන්න මේ දේ කරන්න. ඒ දේ ක්‍රියාත්මක කරලා හරහා අපිට පුළුවන් අපේ තියෙන මේ ප්‍රතිශක්තිකරණය කරන සෙබලාව ශක්තිමත් කරලා අපිට මේ මායාව සතුරු මායාව පරාජය කරන්න පුළුවන්. එතකොට පින්වත්නි තව මේක විස්තරාත්මකව කතා කරන්න තියෙන ඔබ අධ්‍යයනය කරන්න පැහැදිලි කරගන්න මේක ගැන හිතන්න පටන් ගන්න. හිතනකොට ඔබට මේකට අදාළ ක්‍රමවේදයන් හමු වෙනවා. මම හෙට දවසේත් උවමනා වුණොත් පාවිච්චි කරන්නම් ඔබට මේක තවදුරටත් පැහැදිලි කරන්න. මේක දැන් ඔබ හිතන්න මම අවසලා දෙනවා විතරයි. අපිට තියෙන වෙලාව තුලදී මම අවසලා දෙනවා. ඔබ කල්පනා කරන්න අද හොඳට කල්පනා කරන්න. නිදිනකොට ඒ ශක්තිය අරගෙන නිදියන්න. හෙට උදේ වෙනකොට ඔබට දැනේවි. ඒකෙන් සුවයක්. හෙට පැහැදිලිවම ඔබ පුළුවන් උපරිමයෙන් උත්සාහ කරන්න අද නින්දට යන්න කලින් ඒ රැකවරණය අරගෙන නින්දට යන්න. ඒ තමන්ගේ හැම සෛලයකටම උපදෙස් දීලා තියන්න. අපි පෙනහළු වලට උපදෙස් දීලා තියන්න. මේ ඔබට එනවා. නමුත් පෙරහල්ලට එතෙන්ට alert එක තියලා තියන්න දැන් මනසෙන්. වාව මේවා වෙන්න බෑ. මේ දේ කරන්නට ඕන. මෙහෙම කරගෙන මේ දේ උත්සාහවන්ත වෙන්න මේ දේ කර ගැනීමට. ඔය මම කතා කරේ පින්වත්නි මේ චිත්ත ශක්තිය ආශ්‍රිතව අපි මේ දේ කරන්නේ කොහොමද කියලා. ඒ චිත්ත ශක්තිය වැඩි කරන හොඳම දේ තමයි සතිමත් බව. හොඳ දැක්මක් එක්ක. ඒ කියන්නේ මම මේක කෙසේ හෝ පරාජය කරනවා කියන. හරියට මම කෙසේ හෝ නිවන් දකින්නවා කියලා අපේ අදහස තියෙන. ඒ වගේ කෙසේ හෝ මම මේක පරාජය කරනවා කියන ඒ දැඩි මානසිකත් දැඩි ආත්ම ශක්තියෙන් හොඳ සතිමත් බව ඇති කරන්න. චුට්ටක්වත් ඉඩක් දෙන්න එපා. හොඳට සතිය තියාගන්න කය පිළිබඳව. කයේ තියෙන එක සෙල් එකක්වත් එක සෛලයකටවත් ඔබට හොරා ඒවට ඇතුල් වෙන්න දෙන්න එපා. ශක්තිමත් කරන හැම එකක්ම ලොක්ඩවුන් කරලා තියාගන්න. හැම සෛලයක්ම ලොක්ඩවුන් කරලා තියාගන්න. ඒ හැම එකකටම කියලා දෙන්න මෙයා ආවොත් ගන්න එපා. ගන්න එපා. මෙයාව ප්‍රතික්ෂේප කරන්න. මෙයාව පුච්චලා දාන්න. මෙයාව මරලා දාන්න කියන දේ ඒ කියලා දෙන්නට ඕන මේ ශරීරයේ හැම සෛලයක්ම තමන්ගේ සෙබළු විදිහට පාවිච්චි කරන්න පටන් ගන්න. විශේෂයෙන්ම ආසාදිත ප්‍රදේශයන් වල සෛල පටන් ගන්න ඔබට ඒ ශක්තිය එනවා. ඔබට ඒ දේ කරන්න පුළුවන්. පින්වත්නි කර්ම ශක්තිය පිළිබඳව දැන් චුට්ටක් මම කතා කරන්නට ඕන. පින්වත්නි කර්ම ශක්තිය මොකද්ද මෙතෙන්දී අපි කතා කරන්නේ? දැන් පින්වත්නි ඔබට තේරෙනවා ඇති මෙවැනි සිද්ධියක් අපි විග්‍රහ කරගන්නට ඕන පැතිකඩ ගොඩකින්. මොකද අපේ ජීවිතය කියන එක හරි සංකීර්ණ දෙයක්. මේක මේ එක සාධකයකින් සාධක දෙක තුනකින් විග්‍රහ කරගන්න පුළුවන් එකක් නෙවෙයි පින්වත්නි. ඒ නිසා මේකේ පැතිකඩයන් ගොඩාක් එක තමයි අපිට විග්‍රහ කරගන්න තියෙන්නේ. ඒ නිසා හැම එකකින්ම අපිට යම් ආකාරයකට බලපෑමක් ගන්න. හැබැයි ওই ටික ඔක්කොම එකතු වුණාම අපිට පුළුවන් වෙනවා අපිට මේ දේෙන් ජය ගන්නට. ඊළඟට පින්වත්නි කර්ම ශක්තිය. කර්ම ශක්තිය කියන්නේ මොකක්ද? දැන් අපි බලමු අපේ කර්ම ශක්තිය ගැන. පින්වත්නි මෙවැනි රෝගයකට හරිද ගොදුරු වෙලා මිය යන්නට උවමනා කර්ම අකුසල කර්ම සාමාන්‍යයෙන් අපි හැමෝගෙම තියෙනවා. හරිද? ඉස්සල්ලාම තේරුම් ගන්න එක සාමාන්‍යයෙන් මම කතා කරන්නේ. එහෙම නැති අය ඉන්න පුළුවන්. නෑ කියන්නේ නෑ මම. ඉන්න පුළුවන්. පොදුවේ ගත්තාම මේ ලෝකේ ඉන්න සෑම මිනිස්සෙක් තුලම
යම් මේ ලෝකේ ඉන්නවා නම් බිලියන 7.2ක් ජනගහණය ඒ හැම මිනිස්සෙක් ළඟම මෙවැනි අකුසල කර්ම මෙවැනි රෝගයක් වැළඳිලා මිය යන්නට සුදුසු අකුසල කර්ම ඒ හැම එකකම තියෙනවා. අපි කාටවත් කියන්න බෑ මගේ ගාව නැහැ කියලා. හරි. අපි හැමෝගෙම මොකද අපි හැමෝම ඔය තුලයි ඉන්නේ. ඒ නිසා ඕනම හිතක් අරන් බැලුවොත් එහෙම විග්‍රහ කරලා ඒ හිත තුල මෙවැනි රෝගයකට ගොදුරු වෙලා මිය යන්නට ඕන අකුසල කර්මයක් නැද්ද කියලා තියෙනවා. හරිද? නැත්තේ නෑ. තියෙනවා. ඒ නිසා අපි හැමෝගෙම ළඟ ඒක තියෙනවා කියන එකයි මම කියන්නේ. පොදුවේ මම ප්‍රසිද්ධ මේවා කියන්නේ නැති අය ඉන්නවා හැබැයි නැත්තේ නෑ. සමහරට ඒ නැති අය අපි මේ දැන් මගේ මේ දේශනාව අහගෙන ඉන්න අය තුලත් ඉන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. දැන් මෙන්න මේ මෙතෙන්දි මොකද අපි කරන්න තියෙන්නේ? දැන් මෙන්න මේ ඒ නිසා අපි හිතන්නට ඕන අපි දැන් මනසෙන් අපි දුන්නනේ ශක්තියක්. ඒ වගේම දැන් අකුසල කර්ම වලින් අපිට මේ මොකද කරන්න තියෙන්නේ? අපිට දැන් මේ කර්ම ශක්තිය සිදුවෙන ආකාරය පිළිබඳව අපිට යම් ආකාරයකට අවබෝධයක් මේ විදිහටම තියෙනවා. සරලව මම පැහැදිලි කරොත් අපි මේ කර්මයේ සිද්ධ වෙන හැටි මෙහෙමයි. අපි කිතුල් ගහකින් තෙලිජ්ජ ටිකක් අපි දවාගත්තට තෙලිජ්ජ ටිකක් මුට්ටියට එකතු කරගත්තට පස්සේ ඕකට රාමණ්ඩි ටිකක් දැම්මොත් ඕක රා වෙනවා. හරිද? ඔකට රා ටිකක් දැම්මොත් රා වෙනවා. ඕකට අපි උණු කරලා සකස් කරගත්තොත් ඕක පැණි බවට පත් වෙනවා. හකුරු බවට පත් වෙනවා. එහෙමනම් දැන් මේ අපේ හිත තියලා හිතගත්තාම හරියට තෙලිජ්ජ මුට්ටිය වගේ. මේ තෙලිජ්ජ මුට්ටියේ හොඳ දෙයක් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. නරක දෙයක් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි කර්මපත දිහා විග්‍රහ කරලා බැලුවොත් අපි හැමෝගෙම අපට හොඳ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කර්ම විපාකත් ඕන තරම් තියෙනවා. නරක දේවල් සිද්ධ වෙන්න උවමනා කර්ම විපාකත් ඕන තරම් තියෙනවා. හැබැයි ඕන තරම් තියලා ගත්තට ඒ දැන් අපි කතා කරන්නේ මේ වැඩසටහනට එකතු වෙලා ඉන්න අය. පොදුවේ ගත්තොත් එහෙම මේකෙන් බේරෙන්න තියෙන කර්ම විපාක අඩුයි. මේ කර්මයේ සිද්ධ වෙන්න තියෙන කර්ම විපාක තමයි වැඩි. හැබැයි පොදුවේ අපි ගත්තාම අපි හැමෝගෙම ගාව මේ රෝගයට ගොදුරු වී කර්ම විපාකයක් ලෙස ගොදුරු වීමේ හැකියාව තියෙන කර්මයක් අපේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල හැමෝගෙම තියෙනවා. එන්න එච්චරයි සරලවම තේරුම් ගන්න තියෙන්නේ. දැන් අපි මොකද කරන්නේ? මේ විපාකය අපි දැන් කුසල විපාකයක් විපාක දෙන්නේ කුසල විපාක දෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වුණාම. මේ පොදුවේ මම කතා කරන්නේ කර්මපතයත් බොලා සංකීර්ණ එකක්. ඒක ඔක්කොම නෙමෙයි කතා කරන්නේ. අපට වටපිටාව නිර්මාණය වෙනකොට අකුසල කර්මයන් නිර්මාණය වෙන්න පුළුවන් පරිසරයක් හැදෙනකොට අකුසල විපාක අපේ චෛතසික අපේ පටිච්ච සමුප්පාදයේ තියෙන අකුසල විපාක සක්‍රිය වෙලා විපාක දෙන්න පටන් ගන්නවා. කුසල විපාක හැදෙන පරිසරයක් නිර්මාණය වෙනකොට මොකද වෙන්නේ? අභ්‍යන්තරයේ තියෙන කුසල විපාක ලබා දෙන්න පුළුවන් කර්මයන් සක්‍රිය වෙලා විපාක දෙන්න පටන් ගන්නවා. හරිද? හොඳට තේරුම් ගන්න ඕක බලන්න. අපි ඒ නිසා අපි දැන් අපි අකුසල කර්මයන් සිදුවෙන්නා වූ පරිසරයක් තුල නම් අපි ඉන්නේ. මොකද්ද සිද්ධ වෙන්නේ? අපට මේ අකුසල විපාකය සක්‍රිය වෙන්න පුළුවන්. ඇවිල්ලා එයා හරියට මේ මොකද්ද වෙන්නේ? මේ වෛරසය තව එක වේරියන්ට් වලට හැදිලා ශක්තිමත් වෙන්නේ. අන්න ඒ වගේ දැන් මොකද වෙන්නේ? අපේ අර අකුසල එතකොට ඇවිල්ලා අපි චිත්ත ශක්තිය දුර්වල කරනවා, කර්ම ශක්තිය දුර්වල කරනවා, චිත්ත ශක්තිය දුර්වල කරනවා, අපේ ශෛල අපේ දුර්වල කරනවා, අපේ ප්‍රතිශක්තිකරණය දුර්වල කරනවා, වෛරසයට ඊළ ප්‍රස්ථා ආරම්භ වෙනවා. ඒ වෙන්නේ අර අකුසල විපාකයේ සක්‍රිය වුණොත්. දැන් අපට කරන්න පුළුවන් දේ තමයි ඒ අකුසල විපාකය සක්‍රිය වෙන්න තියෙන පරිසර පද්ධතිය වෙනස් කරගන්න එක අපි.
කුසල විපාක උවමනයි දැන් අපට. අපේ හැමෝගෙම ළඟ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න ඔබ හැම දෙනා ගාවම කුසල විපාක තියෙනවා. මේක අහන කෙනෙකුට අහන්න ලැබෙනවා නම් යම්කිසි කෙනෙකුට මේ මම කියන පණිවිඩය ඒ ලැබෙන්නේ එයාගේ කුසල කර්මයක් තියෙන නිසා. නැත්තම් මේ කුසල කර්මයක් නැති කෙනෙකුට මේක අහන්න ලැබෙන්නේ නැහැ. අහන්න ලැබුණත් එයා මේක විවේචනය කරනවා මිසක් මේකේ තියෙන දේ ගන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. ඒ තමයි අකුසල කර්මයේ ස්වභාවය. ඒ නිසා පින්වත්නි අපි දැන් කුසල පද්ධතියක් අපි නිර්මාණය කරගන්නට ඕන. ඒක කරගන්නේ කොහොමද? පින්වත්නි ඔන්න බලන්න. දැන් අපි මේ පරිසරය හදා ගන්නට ඕන. මේ පරිසරය හදා ගන්න අපි පින්වත්නි අපිට විශේෂයෙන්ම අපිට භාවිතා කරන්න පුළුවන් අපි දන්නවා අපේ තුනුරුවන්. අපි තුනුරුවන්. දවසට දිනපතා හරියට බුදුන් වඳින්න ලෑස්ති වෙන්න. ඔබ මල් පහන් පූජා කරන ටික කරන්න. පිරිත් කියන්න. ඒව හරහා ආධ්‍යාත්මික ශක්තියක් ඔබ තුළ ගොඩ නැගෙනවා. ඔබට ආධ්‍යාත්මික ශක්තිය කුසල පරිසරයේ නිර්මාණය වෙන පරිසරය හදා ගන්න. සින්දුවක් අහන වෙලාවේ පිරිත් අහන්න දාන්න. එතකොට නවකතාවක් කියවන වෙලාවේ බණ ටිකක් කතා කරන්න. හරිද? බණ පොතක් කියවන්න. ඒ වගේ උත්සාහවන්ත වෙන්න ඔබේ පරිසරයේ මේ පසිඳුරංගෙන් ගෝචර වෙන්නා වූ පරිසරය ආධ්‍යාත්මයේ ගොඩනැගෙන පරිසරයක් නිර්මාණය කරගන්න. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. එන්නේ පරිසරය අපිට විවිධ විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ පරිසරය නිර්මාණය කරගත්තාම අපිට දැන් ඒක අපි කරගන්න විශේෂයෙන් අපිට පුළුවන් අපි සීල සමාධි ප්‍රඥා වඩන මාර්ගය ඔස්සේ අපිට තියෙනවා ඒකට වමනා පසුබිම. අපි අවුරුදු ගණනක් ඒ පරිසරය හදලා තියෙනවා. ඒ පසුබිම හදලා තියෙනවා. ඒ හරහා අපි මොකද කරන්න තියෙන්නේ? අපි ඒක නිර්මාණය කරගන්නට ඕනේ. ඒ නිසා ඔබ හැමෝටම මේ දේ නිර්මාණය කරන්න පුළුවන්. උදේ අවදි වුණ වෙලාවෙ ඉඳලා නිින්දට යනකන් නිින්දෙදිත් පවා කුසලයේ වැඩෙන පරිසරයක් නිර්මාණය කරගන්න. කුසලයේ වැඩෙන පරිසරයක්. කොහොමද මෙන්න මේ පරිසරය නිර්මාණය කරන්නේ? මෙන්න මේකට දැන් පරිසරය කියවම ඔබට හිතෙන්න පුළුවන් බාහිර පරිසරය විතරයි කියන එක. බාහිර පරිසරයත් වැදගත්. ගෙදර ඉන්න අයත් වැදගත්. ගෙදර ඉන්න අය. අපි හිතමු ගෙදර ඉන්න හැමෝටම දැන් මේ වෛරසය හැදිලා තියෙනවා කියලා. මොකද කරන්න ඕනේ? හැමෝම බය වෙලා මේවා දෙලා කරන්නේ. ඒක පැත්තක තියන්න. දැන් මේ මොකද කරන්න? ගෙදර ඉන්න ඔක්කොම එකතු වෙලා ලෑස්ති වෙන බුදුන් වඳින්න ලෑස්ති වෙන්න. මල්පහන් පූජා කරන්න, පිරිත් කියන්න ලෑස්ති කරන්න. මම මේ වෛරසය මේ ගෙවල් වලින් දොර ජනෙල් වලින් එළියට විසික කරලා දාන්න ලෑස්ති වෙන්න. එහෙම නැත්නම් අපි මේකත් එක්ක ඉන්නකොට මොකද වෙන්නේ? අපි විවෘත කරලා තියෙනවා මේ වෛරසයට අපේ තුලට ඇතුල් වෙලා අපට ඕන හානිය කරන්න. දැන් මෙන්න මේ දේ පාවිච්චි කරන්න. මේ දේ පාවිච්චි කරලා ඔබට පුළුවන් මේ වෛරසය පරාගෙන මේ රහස ඔබට අද හෙළිදරව් කරන්න. එතකොට පින්වත්නි ආධ්‍යාත්මිකව දැන් බලන්න මේ කර්මයක් කුසල කර්මයකට මූල හේතු මොනවද? අකුසල කර්මයකට හේතු මොනවද? අකුසල මූල මොනවද කියලා ඔබ දන්නවනේ. මොනවද අකුසල මූල තුල? රාගය, ද්වේෂය, මෝහය. හරිද? රාග, ද්වේෂ, මෝහ අකුසල කර්ම වලට අකුසල මූලයන් අද්වේෂ, අදේශ, වීත රාග, වීත දේශ, වීත මෝහ තමයි කුසල මූලය. ඔක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙනවා. ඉතින් පින්වත්නි දැන් මොකද වෙන්නේ? දැන් බලන්න. අපි කොහොමද අකුසල පරිසරයන් නිර්මාණය වෙන්නේ? ඇයි? අපේ හිතේ හටගන්නා වූ රාගය අනුව, ද්වේෂය අනුව, මෝහය අනුව. එහෙම නැත්නම් අපේ හිතේ තියෙන ඔක රාගය, එහෙම නැත්නම් තෘෂ්ණාව. රාගය, ද්වේෂය, මෝහය. දැන් ඔය රාග, ද්වේෂ, මෝහ ගැන අපි ගොඩක් කතා කරලා තියෙනවානේ. දැන් ඔබට බලන්න ඕනේ මේ රාගය කියන සිතුවිල්ලක් හටගත්තාම, ආශාව කියන සිතුවිල්ල හටගත්තාම, මේ ආශාව කියන සිතුවිල්ල ප්‍රහීන කරන්න කටයුතු කරන්න. දේශය හටගන්නවා. විවිධ විදිහට දේශය හටගන්නවා. හරිද? සමහරට විශේෂයෙන්ම අද වෙනකොට අපි ඇහුවොත් විශේෂයෙන්ම අපට ලොකු දේශයක් හටගන්න පුළුවන් ලංකාව විදිහට තීරණය ගන්න අය කෙනෙක්. තීරණ ගත්ත අය කෙරෙහි තීරණ ගන්න නැතුව හිට වෙනතන් දේශපාලන අධිකාරිය වැනි අයත් එක්ක අපිට වෛරය ඇති වෙන්න පුළුවන්. අපි අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක ඇති වෙන්න පුළුවන්. මේ වෛරසය බෝ කරන මාස්ක් එක දාගෙන ඉන්නේ නැති අයත් එක්ක අපේ හිතේ තරහ ඇති වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැති අයත් එක්ක අපිට තරහ ඇති වෙන්න පුළුවන්. ගෙදර ඉන්න අයත් එක්ක ඇති වෙන්න පුළුවන්. කියනකොට ආපහු ඒක කරන්නේ නැහැ. ඒ අයත් එක්ක තරහ ඇති වෙන්න පුළුවන්.
ඒ හින්දා බලන්න. ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඔබට ඔබේ සිත තුළ ආසා සහ රාගිකව පසිඳුරන් පිනවීමේ කැමැත්ත තව සරල කරලා ගත්තාම පසිඳුරන් පිනවීමේ කැමැත්ත මම්මගේ කියන කැමැත්ත ඔබ ධර්මයේ එක එක තැන්වල ඉන්න විදිහට Taman තේරුම් ගන්න ගැඹුරට මේක මගේ කර ගැනීම කැමැත්ත පසිඳුරන් පිනවීමේ කැමැත්ත මෙන්න මේක ඇති කරන කොහොමද අපි මෙතෙන්ට සීලයක් අපි යොදාගන්නේ අපි එතකොට ඒ නිසා අපි කොහොමද විරාග කරන්නේ මේ විරාග කිරීම සඳහා හොඳම උදාහරණය තමයි අනිත්‍ය දුක් හොඳම විසඳුම තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම පිළිකුල මෙනෙහි කිරීම ජීවිතයේ තියෙන නිස්සාරත්වය මෙනෙහි කිරීම අපේ ශරීරයේ තියෙන දෙතිස් කුණපයන්හි පිළිකුල මෙනෙහි කිරීම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම මෙන්න මේ දේවල් හරහා අපට පුළුවන් අපි දකින හැම රූපයක්ම අපි සුන්දර විදියට දකින්න එක සුන්දර විදියට පෙනෙනවා නම් ඒ සුන්දරයි නෙමෙයි ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න පටන් ගන්නට ඕන. අන්න ඒ විදිහට අපි උත්සාහ කරන්නට ඕන. අපිට කැම වේලක් හම්බුණා සමහරට කන්න බැරි නම් තරහ අපට ඇති වෙනවා. දැන් මොකද ඇති වෙන්නේ? අන්න තරහව හටගත්තා. එතකොට ඒ තරහ හටගත්තට පස්සේ දැන් අපි කල්පනා කරනවා කොහොමද දන්න තරහාවක් ආව දැන් මම මෙතෙන් මෛත්‍රී කරන්නට ඕන. මගේ මේ තරහ සිතුවිල්ල නැති කරගන්නට ඕන. කියලා ඔබ හැසිරෙන්න පටන් ගන්නට ඕන. ඒ වගේම අපිට මෝහය කියලා කියන්නේ සමහර විට අපිට විවිධ දේවල් සරලව ගත්තොත් විවිධ දේවල් කියනවා. අපිට අරයා කියන දේත් කරන්න ඕනේ, මෙයා කියන දේත් කරන්න ඕනේ, අරකයි මේකයි කියලා අපිට ගොඩාක් જાති අහෙනවා. මේවා අනුව අපි තීරණ ගන්න යනවා සමහර විට. අපි මෝහයට අහු වෙනවා විශේෂයෙන්ම මේ රෝගයේ ආශ්‍රිතව. අපි විවිධ අදහස් විවිධ දේවල් එක්ක අපි මෝහයටපත් වෙන ඕන තරම් අපිට තැන් තියෙනවා. ඒ නිසා අපි කල්පනාවෙන් ඊටාම බුද්ධිමත්ව මේ වැඩ ටික කරගන්නට ඕන. මෙන්න මේ විදිහට කරන්නේ රාග, ద్వේෂ, මෝහ කියන දේවල් ඔබ මනසින් ඒ වෙනුවට විරාගය පුරුදු කරන්න. මෛත්‍රිය පුරුදු කරගන්න. කොහොමද නුවණින් වැඩ කරන්න කියන එක පුරුදු කරගන්න. අන්න ඔබට වමනා මොකක්ද ඔබට වමනා ආධ්‍යාත්මික පරිසරය නිර්මාණය වෙනවා කුසල ශක්තිය අවදි වෙන්නට. ඒකට වමනා අද වෙනකොට ඔයාට ඒකට වමනා මොනවද වමනා ඕනෑම ධර්ම දේශනාවක් අපට අද අහන්න පුළුවන් අවස්ථා තියෙනවා දැක ගන්න පුළුවන් අවස්ථා තියෙනවා ඒවා පරිහරණය කරන්න. ඒ ගැන අපි දේශනා අපි සාකච්ඡා කියලා තියෙන ගොඩාක් කරුණු තියෙනවා මේවා මෙනෙහි කරන්න. මෙනෙහි කරලා හිත උත්සාහවන්ත වෙන්න මනෝපුබ්බංගමා ධම්මානේ. මනසේ ස්වභාවය තමයි මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනස මනසාචේ පදුට්ටේන. අපි මනස හොරු වෙන්නේ මේ පදුට්ටේනනේ. වැරදි දේවල් වලට යොමු කරන්නනේ. අපි එහෙම නැත්නම් අපි මනස හොරු වෙලාම තියෙන්නේ පසින්දුරන් පිනවන්නට. ඒක පදුට්ටේන. එහෙනම් මනසාචේ පසන්නේන කරගන්නදී. අපි කරගත්තා නම් පින්වත්නි අපට අන්න ආධ්‍යාත්මික ශක්තිය ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අපට පුළුවන් වෙනවා අවස්ථා දෙකක් කටු කරුණු කරන්න. අපිට කවදාවත් කර්ම විපාකයක් ප්‍රහීන කරලා දාන්න බෑ. හැබැයි අපට සමහර කර්ම විපාක අපිට තියෙනවා කර්ම විපාක පස්සට දාන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ කියන්නේ හරියට මුගලන් හාමුදුරුවෝ දැම්මේ පස්සට. ඒ වගේ අපට ඇතැම් කර්ම විපාක මේ මොහොතේ නැතුව අපට පස්සට දාන්න පුළුවන්. පස්සට දාලා සමහර කර්ම විපාක අපට ඒ වගේ වැඩ කරන්න පුළුවන්. එතකොට අපට මේ වෙලාවේදී මේක ඕනනම් අපි ඒක පස්සට දාන්න පුළුවන්. හරිද? එතකොට ඊළඟ දේ තමයි අපට විපාක දෙනවා. විපාකේ අපට වළක්වන්න බෑ විපාකේ දෙනවා. හැබැයි මේ විපාකේ අපට දුන්නට අපට ඒකේ බලපෑම නැහැ. හරියට මොකද? ඒක එතකොට වෙන්නේ මොකද්ද? ගිනිගත්ත යකඩයක් රතු පාටට වෙච්ච යකඩයක් ඇවිල්ලා වැටෙන්නේ වතුරකට මුහුදට වැටුණාට පස්සේ චරාස් ගාලා ඒක නිමිලා යන්නේ යම්සේද ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. අකුසලයේ එනවා. නමුත් අපේ පරිසරයේ කුසල පරිසර පද්ධතියක් ඒ අකුසලයේ ආවට පස්සේ ඒ අකුසලයේ බලපෑම ඔබට නෑ. අකුසල විපාක දෙනවා. හානියක් නෑ. අඩුම හානිය. හරියට ඔයාට ඒ කුසල පද්ධතියක් තුල හිටියේ නැත්තම් කුසලයේ ගැළපෙන පද්ධතියක්, ඒ කියන්නේ අකුසලයේ නිර්මාණය වෙන පරිසරයක් තුලදී නම් ඒ අකුසල කර්මයේ සිද්ධ වෙනකොට ඔබේ බෙල්ල කැපිලා යනවා. හැබැයි ඔබ කුසල පද්ධතියක් තුල ඉන්නකොට ඒ අකුසල කර්මයේ ඔබේ නියපොත්ත කැපිලා ගියා වගේ වැඩක් තමයි වෙන්නේ. නියපොත්ත කපනවා වගේ. එහෙම නැත්තම් පුංචි සීරීමක් වගේ දෙයක් වෙනවා. එච්චරයි. එතකොට එන්නේ මේ විදිහට අපට මේ අකුසල කර්මයේ බලපෑම අඩු කර ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වත්නි මා ඔබට කියන්නේ මෙන්න මේ දේ අරගෙන ඔබට මෙන්න මේ පරිසර ටික හදාගත්තොත් පින්වත්නි
අපට මෙන්න මේ දේෙන් අපට පරාජය කරන්න පුළුවන්. ඒ හරහා අපට වෙනම ජෛව බුබුලක් හදාගන්න පුළුවන්. එතකොට ඔබ ඉන්නේ ජෛව බුබුල තුල. මොකද ඔබට මේ වෛරසය ඇතුල් වෙන්න හෝ වෛරසය ඇතුල් වුණ වෛරසය වැඩි වෙන්නට උවමනා පැතිකඩ 3ක් ඔබ ආවරණය කරගෙන තියෙනවා. මොකද්ද? භෞතිකව ඔබ කරන්නට ඕන සියලු දේවල් ඔබ කරනවා. භෞතිකයේ කොටස් දෙකක් විදියට සෞඛ්‍ය උපදේශ පදිනවා. ඒ අදාළ ආහාර පාර සෞඛ්‍ය අභ්‍යන්තරයෙන් ඇති වෙන ප්‍රතිශක්තිකරණය ඇති කරගන්න අදාළ බෙහෙත් ටික අර ඒ ටික ගන්න. ඊළඟට අපි මොකද්ද? චිත්ත ශක්තිය පැත්තෙන් අපි මේ ජෛව බුබුලත්වයේ ශක්තිමත් කරගන්නවා. එතකොට චිත්ත ශක්තියෙන් ආයෙ ඉඩක් හම්බෙන්නේ නැහැ. එතකොට කර්ම විපාක පැත්තෙනුත් අපි මොකද්ද වෙන්නේ? අපි ආයෙ ජෛව බුබුලත්වයේ ශක්තිමත් කරගන්නවා. පින්වත්නි, ඔබ ජෛව බුබුලක් ඇතුළත ඉන්නේ. මෙන්න මේ වගේ ඔබ හිටියොත් මේ ටික හරියට කරගන්න පුළුවන් වුණොත් අපි කරන්න උත්සාහ කරමු. අපි නොකර ඉන්නවට වඩා පොඩ්ඩක් හරි උත්සාහ කරන එක හොඳයි. හරි, ඒ හින්දා අපට අඩු වැඩි වශයෙන් අපි හැමෝම උත්සාහ කරන්න පටන් ගන්න. හැබැයි මට හොඳ විශ්වාසයක් තියෙනවා මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඔබ ඔක්කොටම මේ දේ කරන්න පුළුවන් කියන එක. පින්වත්නි, ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? පැහැදිලිවම මම පුංචි උදාහරණයක් කියලා නතර කරන්න. එදා රාමකෘෂ්ණ කතාවේදී මම කතාවේ මට මතක උදාහරණයක් කියන්න. අපි රාම රජසැප ඇතහැරලා වනයට යනවා. යනකොට සීතා කියන්නේ බිරිඳ නේ. කාන්තාවට පුළුවන්කමක් නැහැ ඒ කටුක කර්කශක මනුස්ස කාන්තාවට පුළුවන්කමක් නැහැ කර්කශ අත්දැකීම දකින්න. ඒ නිසා මොකද කරේ? සීතාව දිව්‍ය ලෝකයට යවලා සීතා වගේ කෙනෙක්ව දිව්‍ය ලෝකෙන් අරගෙන ඇවිල්ලා තමයි හිටියේ. කතාවක් මම කියන්නේ, ප්‍රබන්ධයක්. ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. එන්නේ ඒ වගේ දෙයක් ඔබට සිද්ධ වෙනවා. ඔබට කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔබ ජෛව බුබුලක් ඇතුලේ ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. තව විදිහකින් කියනවා නම් පින්වත්නි, ඔබ මේ ලෝකේ මම ලොකු ගුරුත්වමා අන්තිමේට කියපු උදාහරණයෙන් මම කියන්න. එතුමා කියනවා මේ වැඩේ හරියට කරත් මට කියපු විදිහට මම කියන්න. එතුමා කියනවා දැන් මේ අපි ඉන්නවා නේද මේ ගෙදර. මට කියනවා දැන් 9ට මෙයා කියන්නේ මට. අපි මේ ගෙදර ඉන්නවා නේද? දැන් යා එතුමා භාවනා කරගෙන ඉඳලා මට කියනවා මේ ගෙදර පොළවෙන් උඩලු තියෙන්නේ. හරිද? මේ පොළවෙන් සෑහෙන උඩලු තියෙන මේ ගෙදර සීමාවෙන් එහාට ගියපුවාම එන පාතාලයලු. නොපෙනෙන තරම් පල්ලමකලු පෘථුවිය තියෙන්නේ. මේ අපි ඉන්න ගෙදර තියෙන්නේ වෙනම මේ පොළවෙන් අයින් වෙලා උඩකලු. මොකක්ද එතුමාගේ භාෂාවෙන් එතුමාට තේරෙන විදිහට එතුමා කියන්නේ. මොකක්ද මේ කිව්වේ පින්වත්නි? මේ කිව්වේ වෙන මොකුත් නෙවෙයි. මේ වැඩේ හරියටම කරා නම් ඔබ මේ කොරෝනා වසංගතයේ තියෙන ලෝකේ ඉන්න කෙනෙක් නෙවෙයි. හරි? ඔබ මේ වසංගතයෙන් තොර වූ ලෝකයක ඉන්න. වසංගතයේ තියෙන ලෝකේ නෙවෙයි ඔබ ඉන්නේ. එතකොට ඔබට බය වෙන්න දෙයක් නැහැ. හරිද? එතකොට එන්නේ ඒ දේ එතුමා ඒ විදිහට පැහැදිලි කරනවා. තව උදාහරණයක් කියනවා මට කියන්නේ ඒක මම හිතන්නේ 8ට විතර 8ට නෙමෙයි හවස මම හිතන්නේ 6ට විතර මට කියනවා. අලිපේර ගෙඩියක් තියෙනවා. අලිපේර ගෙඩිය හොඳ පෘෂ්ටිමත් හොඳ මදයක් තියෙන ලොකු අඹ ගෙඩියක්. අලිපේර ගෙඩිය. මේ අලිපේර ගෙඩිය බලාගෙන ඉද්දි මේ අලිපේර ගෙඩියේ තියෙන මේ අලිපේර අපි කන කොටස අපි කන කොටස අඩු වෙලා වේලිලා ගිහිල්ලා අන්තිමේදී ඉතුරුනේ ඇටේ පොත්තයි විතරයිලු. එතකොට ඇටේ පොත්තයි විතරයි දැන් වේලිලා තියෙනවා. අර තිබ්බ ලොකු ඝනකමට තිබ්බ මදේ කොටස නැහැ. ඒක දිය වෙලා ගියලා. මොකද්ද මේ කියන්නේ මෙතුමා?
මෙතුම මේ කියන දේ තමයි අපි ඕක ඕන තැනකට දාන්න. අපි ඕන තැනකට දාන්න. අපි ඕක ඕන තැනකට දාලා අපිට බලන්න පුළුවන්. අපි දුර්වල දේවල් විනාශ වෙනවා. ශක්තිමත් දේවල් ඉතුරු වෙනවා. හරිද? දුර්වල දේවල් විනාශ වෙනවා. ශක්තිමත්. ඉතින් එතුමා කියන්නේ මුකුත් නෙවෙයි. අරටුව වගේ අර ඇටේ වගේ වෙන්න. ඇටේ වගේ වෙන්න කියලා කියන්නේ. අපි ඇටේ වගේ වුණොත් මේ මොන අවුවේ තිබුණත් මේ අලිපේර ගෙඩිය මොන නරක් වෙන කුණු ගොඩේ තිබුණත් මොන වැස්සේ තිබුණත් මදේ නරක් වෙලා දිය වෙලා යයි. අවුවේ තිබුණොත් කර වෙලා විනාශ වෙලා යයි. කුණු වෙලා වතුරේ මෙහෙම නැත්නම් තිබ්බොත් කුණු වෙලා යයි. හැබැයි මේ ඇටේට හානියක් වෙන්නේ නැහැ. අන්තිමේදී මොකද්ද මේ වෙන්නේ? අපි හොඳට මේ ඇටේ වෙන්න පුළුවන් හොඳම දේ තමයි මේ ඇටේ පැලවෙන එක ආපහු. ඒ නිසා එතුමා පැහැදිලි කරන දේ තමයි මෙන්න මේ අපි කතා කරපු මෙන්න මේ පැතිකඩයන් වලින් ශක්තිමත් වුණොත් අපිව මරන්න නෙවෙයි මේ කොරෝනා ශක්තියට පුළුවන්නේ අපිව නැවත ඉපදීමක් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? අපේ ජීවිත අලුත් විදිහකට පටන් ගන්න. අපේ ආධ්‍යාත්මික ගමන අලුත් විදිහකට පටන් ගන්න උවමන අවස්ථාවන් නිර්මාණය කරලා දෙන එක තමයි මේ කොරෝනා වෛරසය කරන්නේ. අපි හරියටම මේ දේ කරගත්තොත්. එහෙම නැත්නම් මේ කොරෝනා වෛරසයේ මේ අවස්ථාවේදී අපි මුහුණ දුන්නොත් හරියට අර ඇටේ වගේ අපට මෙතන මේකෙන්ම අපේ සසර ගමන කෙලවර කිරීමට දැවැන්ත පාරමී ශක්තියක් අප තුළින් නිර්මාණය වෙනවායි කියන එකයි එතුමා තව ඒ පැහැදිලි කිරීම කරේ. ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා ගොඩක් එකතු කරගෙනයි මම අද ඔබට කතා කරේ. මම හිතනවා දැන් ඔබට තේරෙන්නේ නැති ඒ නිසා අපි සියලු දෙනාම ජෛව බුබුලකට ඇතුළට දැන් ඇතුල් වෙලා ඉන්නවා. බය වෙන්න දෙයක් නැහැ. ওই කරුණු ටික අපිට කරගෙන යමු. එහෙමනම් දැන් අපි හැමෝම ওই කරුණු ටික තුල එකතු කරගෙන ඒ කරුණු තුල ඉඳගෙන අපි ඒකට අපි සියලු දෙනාටම අපි ශක්තියක් ලබා දෙන්න පුංචි වෙලාවක් තව මම අරගෙන පුංචි භාවනාවක් විනාඩි 5ක් විතර අපි මෛත්‍රී භාවනාවක් කරලා අපි හැමෝම මේ ජෛව බුබුල ඇතුළට ඇතුල් වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අක්ඛාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පජ්ජත්
අත්තං වේති තබ්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුරිස පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා නිවන් දකිම්මා මා මෙන්ම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා දැන් ඔබේ ආධ්‍යාත්මික ශක්තිය අවදි කරගන්න ඔබේ චිත්ත ශක්තිය අවදි කරගන්න ඔබේ කුසල ශක්තිය අවදි කරගන්න ඔබේ ඒ වෛරසය ඇතුළට කර ගැනීම ඔබ දැන් ලොක්ඩවුන් වෙන්න සරල වචනෙන් මම කියන්නම්
ඔබ හොඳට ශක්තිමත්ව ලොක්ඩවුන් වෙන්න. හොඳට තමන් හිතන්න. හැමෝම හිතන්න. කිසිම අවස්ථාවක මේ වෛරසයට ඉඩක් නැහැ. මගේ හිත තුළ අකුසලයක් සිද්ධ වෙන්නට ඉඩක් නැහැ. මගේ සීල සමාධි ප්‍රඥා ශක්තිමත්ව පවත්වා ගන්නවා. මම සතිමත් වෙනවා. මම සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිනවා. ආධ්‍යාත්මික ශක්තිය තමන් හොඳට ශක්තිමත් කරගන්න. තවදුරටත් ඔබ මේ වෛරසයට බය වුණ කෙනෙක් නෙවෙයි. තවදුරටත් මේ වෛරසය ඉදිරියේ පෙරදුන කෙනෙක් නෙවෙයි. චිත්ත ශක්තිය සියලුම ශක්තියන් වලට වඩා ශක්තිමත්. ආධ්‍යාත්මික ශක්තියෙන් එකතු වුණු චිත්ත ශක්තිය අති ප්‍රබලයි. ඒ ශක්තිය ඉදිරියේ කොරෝනා වෛරසය වනාහි පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් සැලකිය යුත්තක් නෙවෙයි ඒ ශක්තිය ඉදිරියේ. ඒ දේ දැන් ඔබ සිතෙන් ඇති කරගන්න. ඔබ තුලින් කරගන්නට ඕන දෙයක්. අපි හැමෝම එකතු වෙලා අපි හැමෝගෙම චිත්ත ශක්තිය එකතු කරගෙන අපි හැමෝටම බලයක් වෙනවා මේ මොහොතේ. බලයක් වෙලා අපි සියල්ලම ආරක්ෂා වෙනවා. බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදයේ ආරක්ෂාව ලැබෙනවා. ඒ තුල අපි ශක්තිමත් වෙනවා. ඔබ විසින් කරගන්න මේ ක්‍රියාවලිය තමන්ගේ තුල දෙන්න. ඔබට දැනෙන්නට ඕන ඔබ දැන් සුරක්ෂිතයි කියලා. තවදුරටත් ඔබ කොරෝනා වෛරසයට වඩා ඔබ ශක්තිමත් කියලා ඔබට දැනෙන්නට ඕන. හිත අභ්‍යන්තරයක පිළිගන්න තැනට යනකම් මේක කරන්න ඕන. හිත අභ්‍යන්තරයේ කිව්වොත් ඔය කොච්චර කිව්වත් කියලා හිතුවොත් පින්වත්නි ඒ හිදැස ඇති මේ වෛරසයට ඇතුළු වෙන්න. ඒ හිතසට ඇති අකුසල කර්ම විපාකයේ ඵල දෙන්න. නොකැඩෙන චීන මහා ප්‍රාකාරය වගේ ශක්තිමත්ව ඔබේ හිත මොනම හේතුවකටවත් ඉඩක් නොදෙන ආකාරයට හිත ශක්තිමත් කරගන්නට ඕන. ඒ දැක්ම තියෙන්නට ඕන. ඒ අදිෂ්ඨානය ඇති කරගන්නට ඕන. ඔබ ආයස් මොනම හේතුවට ඔබ ඒ වෛරසය පරාජය කරපු කෙනෙක් විදිහට ඔබේ හිත හිතට දැනෙන්නට ඕන. ඒ ශක්තිය ඔබ තුලින් ඇති කරගන්නට ඕන. එහෙම නැතුව මේ දේ කරන්න බෑ හරියට. ඔබ සම්පූර්ණයෙන් ඔබට දැනෙන්නට ඕන මම ආය ඔබට කියන්න පුළුවන් වෙන්න ඕන මට ආය කොරෝනා වෛරසය තවදුරටත් හැදෙන්නේ නැහැ. හැදිලා තියෙනවා නම් තවදුරටත් ඒක වැඩෙන්නේ නැහැ කියලා තමන්ටම කියා ගන්න පුළුවන් වෙන්න ඕන. වචනෙන් නෙවෙයි තමන්ටම දැනෙලා. ඒ තැනකට ඔබේ ආධ්‍යාත්මීය ශක්තිය ඇති කරගන්න. දැම්මම ඇති කරගන්න. ඔබට අද නිින්දට යන්න කලින් ඒ ශක්තිය හොඳට වඩලා ඒ ශක්තියත් එක්ක නිින්දට යන්න. හෙට උදේ බොහොම පැහැදිලිව හොඳින් ඔබ අවදි වෙන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.